හරි හොඳයි ආයුබෝවන් සිල් දිනාටම සුබ දේශනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද මුණ ගැහෙන්නේ අලුත් පාඩම් කොටසක් කතා කරන්න. අපි මේ දක්වා සති කීපයක මුණ ගැහුණා. පාඩම් කීපයක් ගණිතයේ තියෙන මූලික සංකල්ප කීපයක් කතා කරා. අද මම සූදානම් වෙන්නේ තවත් ඒ වගේම ගණිත සංකල්පයක් ගැන කතා කරන්න, මූලික ගණිත ක්‍රමයක් ගැන කතා කරන්න. අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම ත්‍රිකෝණ කියන කොටස. ත්‍රිකෝණ කියන කොටස. එතකොට මේ ගණිතයේ තියෙන මූලික තල රූපයක් තමයි ත්‍රිකෝණයක් කියන එක. එහෙනම් අපි දන්නවා මේ තල රූපය. ඇත්තටම ත්‍රිකෝණයක් කියලා කියන්නේ තල රූප. ගණිතයේ තියෙන ප්‍රධාන තල රූපයක් තමයි ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණ විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපි දන්නවා සමචතුරස්‍රයක් කියලා කියන්නේ තල රූපයක්. සරල රේඛීය තල රූපයක්. එතකොට සමචතුරස්‍රය අපි දන්නවා සමචතුරස්‍රයක් කියලා කියන්නේ පාද හතරම අපි හඳුනා ගන්න ලීසි පාද හතරම සමාන නම් අපි ඒකට කියනවා සමචතුරස්‍රය. අපි පොඩි හැඳින්වීමක් කරමු. මේක සෙන්ටිමීටර් 4යි නම් මේ පාදයේ දිග මේ පාද හතරම සෙන්ටිමීටර් 4යි. පාද හතරම සෙන්ටිමීටර් 4යි. ඒක තමයි සමචතුරස්‍රය. හරිද? එතකොට පාද හතරම සමාන නම් අපි ඒකට කියනවා සමචතුරස්‍රයක් කියලා. හරි. එතකොට මේක සමචතුරස්‍රය. අපි දන්නවා ඍජු කෝණාශ්‍රය. මෙන්න මේ තල රූපයේ ඍජු කෝණාශ්‍රය කියන්නේ තල රූපයක්. මේ ඍජු කෝණාශ්‍රය මේ ඉදිරියෙන් තියෙන පාදවලට කියනවා සම්මුඛ පාද. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මෙතන සෙන්ටිමීටර් 7යි නම් මේකත් සෙන්ටිමීටර් 7යි. මේ පාදයේ සෙන්ටිමීටර් 3යි නම් මේ පාදයට සෙන්ටිමීටර් 3යි. එහෙනම් මේ මෙවට කියනවා ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. ඔකට තියෙන අභ්‍යාස පොත. එතකොට ඔකට භාවිතා කරන පැන්සල් පෙට්ටියේ මුහුණත අන්න ඒ වගේම ඍජු කෝණාශ්‍ර මුහුණක් වලට උදාහරණ. එතකොට මේ වගේ එකට කියනවා අපි ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. ඊළඟදී අපි ඉගෙන ගන්න තවත් තල රූපයක් තමයි මෙන්න මේ වගේ එකක්. අපි ඉදිරියට මේ පාඩම මේවා ගැන කතා කරනවා. මේ ඍජු කෝණාශ්‍රය වගේම දිගටියට තියෙන එකට මෙන්න මේ ඍජු කෝණාශ්‍රය වගේමයි. හැබැයි විශේෂත්වය අලුව කැටේ වගේ. මෙන්න මේ තල රූපයට කියනවා මේ මොකද කියන්නේ? සමාන්තරාශ්‍රය. මෙන්න මේ තල රූපයට කියනවා නම සමාන්තරාශ්‍රය. ඒක සමාන්තරාශ්‍රය කියන්නේ තල රූපය. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි සහ සමාන්තරයි. ඔන්න සමානයි සහ සමාන්තරයි කියලා පෙන්නන්නේ ඊහිසක් දානවා. අපි ඉදිරි පාඩමක කතා කරනවා සමාන්තරයි කියලා පෙන්නන්නේ ඊහිසක් දානවා. සමාන්තරයි කියන්නේ මේ අතර තියෙන පරතරය මේ රේඛා දෙක අතර පරතරය සමානයි. සෙන්ටිමීටර 3යි 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 වෙනස් වෙන්නේ නැහැ. හරිද? සම්මුඛ පාද සමානයි. හා සමාන්තරයි. මෙන්න මේ වගේ එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. හරිද? ඊළඟදී අපි තව තල රූපයක් කතා කරමු. මේ කතා දන්නවා සමචතුරස්‍රයේ වගේම තියෙන එකක් ඇද වෙලා මෙන්න මෙහෙම ඇද වෙලා තියෙන එකට අපි කියනවා මේ පාද හතරම සමානයි. හැබැයි සමචතුරස්‍රයෙන් නෙමෙයි ඇද වෙලා තියෙන්නේ. ඔන්න ඔකට කියනවා රොම්බසය කියලා. රොම්බසය. එතකොට රොම්බසය කියන එකත් තල රූපයක්. අය අපි ඉගෙන දන්නවා අපේ ගණිතයේ තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේ සම්මුඛ පාද සමාන්තරයි මේක. මෙන්න මේ වගේ තල රූපයකට කියනවා අපි මොකද්ද? ට්‍රපීසියම කියලා කියනවා. මේ වගේ තල රූපයකට කියනවා ට්‍රපීසියම් කියලා. එතකොට මේ ඔක්කොම තල රූප. බලන්න සරල රේඛා වලින් තමයි හැදෙන්නේ. සරල රේඛීය තල රූප කියලා කියනවා. මේ ඔක්කොම සංවෘත්තයි. ඒ සංවෘත්ත වෙන්න හේතුව මේ තියෙන රේඛා මෙහෙම භාගයට ඇඳලා නැහැ. මේ බලන්න මේ රේඛා භාගයට ඇඳලා නැහැ. එහෙනම් මේ ඔක්කොම සරල රේඛීය සංවෘත්ත තල රූප. සංවෘත්ත දැන් මේක විවෘත වෙලා තියෙනවා. එහෙනම් සංවෘත්ත වෙන්න නම් ඔන්න මේ ඔක්කොම සරල රේඛීය සංවෘත්ත තල රූප. එහෙනම් අපි මේ පාඩමේ යටදී කතා කරන ප්‍රධාන සරල රේඛීය සංවෘත්ත තල රූපයක් තමයි ත්‍රිකෝණය කියන එක. එතකොට ත්‍රිකෝණය කියන්නේ අපි දන්නවා ත්‍රි කියන්නේ 3ක්. පාද 3ක් තියෙනවා. පාද 3ක් තියෙනවා නම් අපි ඒකට කියනවා ත්‍රිකෝණය කියලා. එතකොට මේ පාද 3 සමහරක් ත්‍රිකෝණවල පාද 3 සමාන වෙන්නත් පුළුවන්. පාද 3 සමානයි කියලා පෙන්නන්නේ මෙන්න මේ ඉරි කෑලි 3ක් ගන්නවා. ඒකේ අදහස මේ පාද 3ම සමානයි. එක්ක 5යි 500න් කියලා දාන්න. එතකොට මේකේ අදහස පාද 3ම සමානයි කියන එක. එහෙනම් ත්‍රිකෝණේ අපිට ඕන ඉරටු කෑලි 3ක් මේ වගේ පහේ කෑලි 3ක් ඉරටු කෑලි 3ක් කරලා මේ විදිහට තිබ්බොත් අපිට හදාගන්න පුළුවන්. මේ වගේ හැඩයකට තමයි අපි කියන්නේ ත්‍රිකෝණයක් කියලා. එතකොට සමහර අපිට ත්‍රිකෝණ අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට
මෙන්න මෙහෙම පාද දෙකක් එක වගේ වෙලා උදාහරණයක් විදිහට 8යි cm මේක 8යි cm මේක වෙනස් එකක් 4යි cm බලන්න පාද දෙකක් සමාන වෙලා පාද දෙකක් අසමානයි බලන්න මේ පාද දෙකක් සමානයි කියන්නේ ওই විදිහට දැම්මා එතකොට මේකේ තියෙන මේ ඉරි කැලි දෙකේ තියෙන එකම අගයක් කියන එකයි මේකේ තනි ඉරි කැලක් කියනවා කියන වෙනස් අගයක් දැන් බලන්නකො සමහරක් ඒවා කියනවා පාද තුනම සමාන ඒවා කියන්න පුළුවන් සමහරක් ඒ වගේ තියෙනවා පාද තුනම සමාන ඒවා කියන්න පුළුවන් පාද දෙකක් සමාන වෙලා අනිත් එක අසමාන වෙන්නත් පුළුවන් තවත් ඒවා තියෙන්න පුළුවන් හරි. එතකොට දැන් බලන්න අපිට පේනවා පාද තුනම සමාන වෙලා තියෙනවා. මෙතන පාද දෙකක් සමාන වෙලා එකක් අසමාන වෙලා. තවත් ත්‍රිකෝණ තියෙනවා. පාද තුනම එකට අසමානයි. උදාහරණයක් විදිහට ඔන්න ඔහොම තියෙනවා. දැන් මේකේ අදහස මේ ත්‍රිකෝණයක් පේනවා ඇති මේක ත්‍රිකෝණයක් කියලා පාද තුනක් තියෙනවා. මේක සෙන්ටිමීටර් 3යි. මේක සෙන්ටිමීටර් 5යි. මේක සෙන්ටිමීටර් 8යි. පාද තුනක් අසමාන වෙලා. දැන් සමහරක් ඒ වගේ තියෙනවා නැවත වතාවක් පාද තුනම සමාන ත්‍රිකෝණ තියෙනවා. පාද දෙකක් සමාන වෙලා එකක් අසමාන වෙන ත්‍රිකෝණ තියෙනවා. පාද තුනම එකිනෙකට අසමාන වෙන ත්‍රිකෝණ තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පාද තුනම සමාන වෙන ත්‍රිකෝණයට අපි ගණිතයේ විශේෂ නමක් කියනවා සමපාද ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණ වචනයෙන්ම තේරෙනවා මේ ත්‍රිකෝණේ පාද තුනම සමානයි. සමපාද ත්‍රිකෝණ කියලා කියනවා. එතකොට මේ ත්‍රිකෝණේ පාද තුනක් වෙනවා. හැබැයි පාද දෙකක් සමාන වන මේ ත්‍රිකෝණයට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණ කියලා කියනවා. මේකට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා කියනවා. මෙතන තියෙනවා පාද තුනම අසමානයි. පාද තුනම අසමාන නිසා මේකට කියනවා විෂම පාද ත්‍රිකෝණ කියලා. මේකට කියනවා විෂම පාද ත්‍රිකෝණ කියලා. එතකොට පාද තුනම සමාන නම් අපි කියනවා සමපාද ත්‍රිකෝණ. පාද දෙකක් සමාන නම් අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ. පාද තුනම එකට අසමාන නම් අපි කියනවා විෂම පාද ත්‍රිකෝණ. එහෙනම් ත්‍රිකෝණ අපිට හඳුන්වන්න පුළුවන් පාද අනුව ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. පාද තුනක් තියෙනවා ත්‍රිකෝණයක්. එතකොට පාද තුනේ පිහිටීම අනුව සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂම පාද ත්‍රිකෝණ. එතකොට බලන්න මේ සටහන් කරන් තනි ඉරි කෑල්ල ගහලා පාද තුනම දැම්ම කියන්නේ පාද තුනම සමානයි. මේ බලන්න මේ දෙකක් එක වගේ තියෙනවා කියන්නේ ඒ පාද දෙක සමානයි අනිත් එක වෙනස්. මේ බලන්න මේ පාද තුන ඉදි කියන්නේ වෙන වෙනම ගහලා. ඒ කියන්නේ පාද අසමානයි කියන එකයි. එහෙනම් මේ තල රූප වෙනස්. හොඳයි. එහෙනම් අපි ත්‍රිකෝණ ගැන අපි තවදුරටත් දෙයක් දැනගන්න ඕන. ත්‍රිකෝණ කියන්නේ පාද සමාන වීම විතරක් නෙවෙයි ත්‍රිකෝණ කියන එකේ අදහස කෝණ තුනක්. අපි දන්නවා ත්‍රිකෝණයකට කෝණ තුනක් තියෙනවා. අපි ඔය කෝණ පාඩමේදී කතා කරනවා මෙන්න මේ ඇතුලේ තියෙන කෝණ වලට කියනවා අභ්‍යන්තර කෝණ. අපි කෝණයක් පොඩියට සටහන් කරගමු. කෝණ කියන්නේ මොකද්ද කියලා? කෝණයක් කියලා කියන්නේ ඉස්සලාම අපිට කෝණයක් කියලා කියන්නේ බාහු දෙකක්. හිතන්න මේ එක ඉරටු කෑල්ලක්. මේ තව ඉරටු කෑල්ලක් තියෙනවා. මේ ඉරටු කෑලි දෙකම එක්කහු කරලා ওই ඉරටු කෑලි දෙකම එක්කහු කරලා මම මේ විදිහට හදනවා. දැන් ওই ඉරටු කෑලි දෙකම එක්කහු කරලා තියෙන්නේ. ওই ඉරටු කෑලි දෙකම එක්කහු කරාම මෙන්න මේ එක තැනකදී මුණ ගැහෙනවා. මෙන්න මේකට අපි කියනවා ශීර්ෂය කියලා. ශීර්ෂය. අපි ගණිතයේ මේකට කියනවා බාහුවක් කියලා. බාහුවක්. මේකත් බාහුවක්. එහෙනම් කෝණ දෙකක් හැදෙන්නේ බාහුව දෙකකුයි ශීර්ෂයකුයි වටවුණු මෙන්න මේ පෙදෙසට තමයි අපි කියන්නේ කෝණයක් කියලා. අපි මේක කෝණ පාඩමේදී කතා කරනවා. එතකොට ඔරලෝසු මූණට ගත්තාම කටේ යනවා 3 වෙලාව 3යි කියලා කියන්නේ එක කට්ටක් පැය කට්ට තියෙනවා අනිත් කට්ට මිනිත්තු කට්ට තියෙනවා. එතකොට මේ කටු දෙක අතර එකට මුණ ගැහෙනවා මේ ඍජු කෝණයක් හැදෙනවා. අපි දන්නවා කෝණ වර්ග ඉගෙන ගත්තා සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ කියලා එහෙම වර්ග තියෙනවා. අපි ඒ ගැන කතා කරන්නේ
කෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි සඳහන් කරන්නේ කොහොමද? බාහු දෙකක්. බාහු දෙකක් කියන්නේ මේ වගේ සරල රේඛා දෙකකුයි. ඒ සරල රේඛා දෙක එක තැනකට මුණ ගැහෙන්න ඕන. දැන් මේක කෝණයක් නෙවෙයි. බාහු දෙකක් තිබ්බට ශීර්ෂයකට මුණ ගැහෙන්නේ නැහැ. ශීර්ෂයකට මුණ ගැහෙන්නේ නැතිනම් මේක කෝණයක් නෙවෙයි. එතකොට කෝණයක් හැදෙන්න නම් සරල රේඛාව වෙන්නත් ඕන. උම ඇද වෙලා තියෙන්නත් බෑ. වක්‍ර රේඛාව වෙන්නත් බෑ. එහෙනම් අනිවාර්යෙන් සරල රේඛා මේ බාහු දෙකක් එකතු වෙලා තමයි කෝණයක් හැදෙන්නේ. හරිද? එතකොට කෝණයක් හැදෙන්නේ. අපි මේකට ගණිතයේ අපි කියනවා අපි මේක නම් කරොත් මේක ABC කියලා නම් කරොත් එහෙම මේක අපි කිව්වා මේ කෝණය නම් කරන්නේ ABC කියලා. ඔය කෝණය නම් කරන්නේ ABC. අපි ඉදිරියට කෝණ පාඩමේදී ඔක කතා කරමු. ඔක නම් කරන්නේ ABC කෝණය කියලා. ABC කෝණය කියලා ඔකට නම් කරනවා. හරි. එහෙනම් අපි දැන් කතා කරා ත්‍රිකෝණයක් කියලා කියන්නේ කෝණ තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා ත්‍රිකෝණයක් කියලා. එතකොට බලන්න කියනවා මෙතන බලන්න මේ මෙතන බාහුව දෙකක් තියෙනවනේ මේක එක බාහුවක් මේක තව බාහුවක් විදිහට සැලකුවොත් මේක එක කෝණයක්. මේක එක බාහුවක් මේක තව බාහුවක් විදිහට සැලකුවොත් මේක තව කෝණයක්. මේක එක බාහුවක් මේක තව බාහුවක් විදිහට සැලකුවොත් මේක තවත් කෝණයක්. එහෙනම් අපිට පේනවා ත්‍රිකෝණයක් ඇතුලේ කෝණ තුනක් තියෙනවා. කෝණ තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා ත්‍රිකෝණ කියලා. එතකොට පාද තුනක් තියෙනවා නම් ඒ ත්‍රිකෝණයක්. කෝණ තුනක් තියෙනවා නම් ඒ ත්‍රිකෝණයක්. මේ ඇතුලේ තියෙන කෝණ වලට මේ තල රූපයේ ඇතුලේ තමයි මේ කෝණ තියෙන්නේ. ඇතුලේ තියෙන කෝණ හන්ද මේ දෙකේ විශේෂ නමක් කියනවා අභ්‍යන්තර කෝණ කියලා කියනවා. මේ කෝණ වලට විශේෂ නමක් කියනවා අභ්‍යන්තර කෝණ කියලා. අභ්‍යන්තර කෝණ කියලා කියනවා. එතකොට ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. එහෙනම් පාද තුනක් තියෙනවා නම් ත්‍රිකෝණයක්, කෝණ තුනක් තියෙනවා නම් ත්‍රිකෝණයක්. එහෙනම් අපි මේ ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. එහෙනම් අපි මේ කොටසේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන වැදගත්ම දේ තමයි මේ ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. හරි. එහෙනම් සමහරක් ත්‍රිකෝණ තියෙන්න පුළුවන්. සමහරක් ත්‍රිකෝණ තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට බලාගෙන ඉන්න ඕන දැන්. හරි. දැන් අපි මෙතනදී ආයේ නැවත වතාවක් කතා කරන්න වෙනවා කෝණයට. මේ කොටස කතා කරන්න අපි නැවත වතාවක් කෝණ කියන කොටසට එන්න වෙනවා. හොඳයි. මම පොඩි සටහනක් කරන්නම් එතන කෝණ කියන එක. හරි. ඔන්න බලන්නකො. නැවත වතාවක් අපි කලින් කතා කරා බාහු දෙකක්. බාහු දෙක කියන්නේ ඉරට කැලි දෙකක් කියලා හිතන්න. ඒ බාහු දෙක එක තැනකට මුණ ගැහෙන්න ඕන. බාහු දෙක එකට මුණ ගැහෙන්න ඕනේ. මුණ ගැහෙන තැන තමයි අපි කිව්වේ ශීර්ෂය කියලා. දැන් මේක බාහු දෙක එකට මුණ ගැහෙනවා. ඔන්න ඔය තැන ශීර්ෂය. මේක තමයි ශීර්ෂය. මුණ ගැහෙන තැන B කියලා දාමු. මම ඉංග්‍රීසි අක්ෂරයක් දානවා. මේක AB මේක C කියලා ඉංග්‍රීසි අක්ෂරයක් දානවා. දැන් අපිට පේනවා මේක බාහු දෙකක් සහ ශීර්ෂය. මොනවද බාහු දෙක? මෙතන බාහු දෙකක් තියෙනවා. මොනවද බාහු තමයි AB කියන බාහුව AB හා BC කියන බාහු දෙකක් තියෙනවා මෙතන. එතකොට මෙතන තියෙනවා ශීර්ෂය මොකද්ද? B. ඔන්න දැන් බලන්නකො බාහු දෙකක් තියෙනවා. AB බාහුව සහ BC කියන බාහුව තියෙනවා. ඒක මුණ ගැහෙන්නේ B කියන ශීර්ෂයේ. දැන් මේ බාහු දෙකක් සහ ශීර්ෂයකින් වට වුණාම කෝණයක් හැදෙනවා. ඒ කෝණය අපි නම් කරනවා ABC කියලා කෝණය. මේක නම් කරනවා ABC කෝණය කියලා කියන්නේ මේ ශීර්ෂයේ තියෙන B නිසා මෙන්න මෙහෙම අපි ලකුණක් දානවා. මේකේ තේරුම ABC කෝණය. එතකොට හෝ අපිට නැත්නම් නම් කරන්න පුළුවන් CBA කියන කෝණය. CBA කෝණය. CBA කියන කෝණය. එතකොට CBA කිව්වත් කමන්නේ ABC කියලා කිව්වත් කමන්නේ. නමුත් අපි වැඩිපුරම භාවිතා කරන්නේ ABC කියන එක. මොකද ඇල්ෆබෙටිකල් ඕඩර් එක අනුව අර ආකාරාදී පිළිවෙල අනුව C ට කලින් A තියෙන්නේ. ඒ නිසා ABC කියලා කියනවා. මේක තමයි වඩා නිවැරදි ක්‍රමය. එතකොට මේක ABC කියන කෝණය. එතකොට මේ කෝණවල පිහිටීම අනුව කෝණ වර්ග කීපයක් තියෙනවා. අපි දන්නවා කෝණ මනින්නේ මොන වගේද? අපි දන්නවා කෝණ මනින්නේ උපකරණය තමයි අපි අර කවකටු මෙට්ටියේ දින කෝණමානය. ඔන්න ඔය වගේ කෝණමානයක් තියෙනවා. මේ කෝණමානයෙන් තමයි කෝණ මනින්නේ. එතකොට මේක කෝණමානයක් බිඳුවේ ඉඳන් ඔකට යනවා බිඳුවේ ඉඳන් 180ට තියෙනවා. අනිත් පැත්තේ ඉඳන් ගත්තත් බිඳුවේ ඉඳන් 180ට තියෙනවා. මේ පැත්තට 180ට තියෙනවා. ඒක කෝණමානයේ ඒකක තමයි අංශක.
කෝණමයින ඒකක තමයි අංශක. එතකොට අංශක 30යි. එතකොට අංශක 30යි කියන්නේ බිඳුවේ ඉඳන් මෙන්න මෙතන ඉඳන් තිරසේ ඉඳන් අංශක 30ක් ගමන් කරලා අංශක 30යි. හරි. එහෙනම් කෝණමයින ඒකක තමයි අංශක. හරි. එහෙනම් මේ කෝණවල පිහිටීම අනුව අපි කෝණ වර්ග කීපයක් පෙන්නනවා. බලන්න මෙන්න මෙතන සාමාන්‍යයෙන් අපි බලන්න කෝණ වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට කෝණ පිහිටලා තියෙනවා නම් බාහුව දෙකයි මේකයි පිහිටලා තියෙනවා නම් අපි මෙන්න මේකට කියනවා මොකද්ද? සුළු කෝණ කියලා කියනවා. මේ වගේ කෝණ වලට කියනවා සුළු කෝණ කියලා. බලන්න බාහුව දෙකයි ශීර්ෂයයි තියෙනවා. හැබැයි මේ පිහිටීම බලන්න සුළු කෝණ. එතකොට මේ සුළු කෝණ වලට හොඳ උදාහරණයක් තමයි අපි ගමුකෝ සුළු කෝණ වලට හොඳ උදාහරණයක්. මොනවද පරිසරයේ තියෙන සුළු කෝණ වලට උදාහරණ? ඒ වගේ සුළු කෝණ හැදෙන අවස්ථා මොනවද කියන්න බලන්න. සුළු කෝණ වලට තියෙන උදාහරණ අවස්ථා. සුළු කෝණ වලට උදාහරණයක් තමයි ඔකට දැකලා තියෙනවා නේද? ඔය පේස්ට්‍රි එක කඩේ ගන්න තියෙනවා නේද? පේස්ට්‍රි එක. ඔය පේස්ට්‍රි එකම හැදිලා තියෙන වගේ සමහරක් වෙනට ඔය වගේ හැදෙනවා නේ. කෝණ මුල්ල සුළු කෝණ වගේ. හරි. දැන් මේ බලන්නකො ඍජු කෝණ තියෙනවා. මේ වගේ අවස්ථාවකට කියනවා අපි බාහුව දෙකක් තියෙනවා ශීර්ෂයක් තියෙනවා. බලන්න මෙන්න මේකට කියනවා ඍජු කෝණ කියලා. මේ අවස්ථාවට කියනවා ඍජු කෝණ. මේවට නම් පරිසරයේ ගාක් තියෙනවා ඍජු කෝණ තියෙන අවස්ථා. මොනවාද ඍජු කෝණ තියෙන අවස්ථා? ඔය ස්විච් එකක මුල්ලක්, පොතක මුල්ලක්, වයිට් බෝඩ් එකේ මුල්ලනේ, වයිට් බෝඩ් එකේ මුල්ල. ඒ වගේම ටයිල් කැටයක මුල්ල. අපිට තවත් එකක් මේක සුළු කෝණයක ඔව්. මොකද්ද? අර ගහක අතු බෙදිලා තියෙන විදිහට ගහක අතු බෙදිලා තියෙන්නේ. අන්න ඒ වගේ තියෙන අවස්ථා තියෙනවනේ සුළු කෝණ වලට. එතකොට පිහිටීම බලන්න. මෙන්න මේ වගේ බාහුව දෙකයි ශීර්ෂයයි මේ විදිහට පිහිටලා තියෙනවා. අපි ඒකට කියනවාද මහා කෝණ කියලා. මහා කෝණ බාහුව දෙකයි ශීර්ෂයයි ওই විදිහට පිහිටලා තියෙනවා නම් ඒකට කියනවා මහා කෝණ කියලා. හරි. එතකොට තව එකක්. මේ බලන්න බාහුව දෙක තියෙනවා. බාහුව දෙක එක තැනකදී ශීර්ෂයකදී මුණ ගැහෙනවා. මෙන්න මේ අතර සෑදෙන කෝණයට අපි කියනවා සරල කෝණය කියලා. සරල කෝණය කියලා. බලන්න බාහුව දෙකක් තියෙනවා ශීර්ෂයක් තියෙනවා. මේ අතර හැදෙන කෝණයට කියනවා කෙලින් ඉරා. සරල කෝණය. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ බලන්න සුළු කෝණයක් තියෙනවා. මේ බාහුව දෙකයි ශීර්ෂයයි. හැබැයි සුළු කෝණය මේ අතින් ගත්තොත් සුළු කෝණයක්. හැබැයි එහා පැත්තෙන් ගන්නවා මේ කෝණයට අපි කියනවා පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. අපි උදාහරණයක් විදිහට මට කියන්න ඔරලෝසු මුහුණතේ සුළු කෝණ වලට දක්වන උදාහරණ. ඔරලෝසු මුහුණතේ දෙක වෙලාව පස්සරු දෙකයි කියන අවස්ථාව සුළු කෝණයක් නේද? ඍජු කෝණයක උදාහරණයක් කියන්නේ. වෙලාව 3යි පස්සරු 3යි කියන්නේ ඍජු කෝණයක්. මහා කෝණයක උදාහරණයක් කියන්නේ. වෙලාව කීයද? 5යි. 5යි. මට කියන්නේ සරල කෝණයක උදාහරණය හරියටම 6යි. සරල කෝණයක උදාහරණ. පරාවර්ත කෝණයක උදාහරණයක් කියන්නේ 2යි. දැන් හොඳට බලන්න 2යි කියලා කිව්වම වෙලාව පස්සරු 2යි කියලා කිව්වම ඔහොම මේ පැත්තෙන් ගත්තොත් දක්ෂිනාවර්තව අපි දන්නවා ඔරලෝසු කටු කැරකෙන්නේ කොහොමද? දක්ෂිනාවර්තව නේද? ඔරලෝසු කටු කැරකෙන පැත්තට කියනවා දක්ෂිනාවර්තව කියලා. මේ පැත්තට කියනවා දක්ෂිනාවර්තව. ඒක දැනගන්න දක්ෂිනාවර්තව. ඔරලෝසු කටු කැරගෙන අනිත් පැත්තට කියනවා වාමාවර්ත කියලා. එතකොට දක්ෂිනාවර්ත දිශා වාමාවර්ත දිශා. එහෙනම් අපි දක්ෂිනාවර්තව ගත්තොත් එහෙම මේක සුළු කෝණයක් හැදෙන්නේ. හැබැයි මේ සුළු කෝණේ අනිත් පැත්ත ගත්තොත් ඒක පරාවර්ත කෝණය. අපි කුඩා පන්තිවල ඉගෙනගෙන තියෙනවා මතකද? සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. අයිනවතව සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. ඔහොමනේ අපි කුඩා පන්තිවල ඉගෙන ගත්තේ. හොඳයි. එහෙනම් කෝණ වර්ග කීපයක් තියෙනවා. මොකද අපිට මේක ත්‍රිකෝණය ගැන කතා කරද්දී කෝණ ගැන කතා කරන්න වෙනවා. ත්‍රිකෝණය ගැන කතා කරද්දී කෝණ ගැන කතා කරන්න වුණා. එහෙනම් කෝණයක් කියන්නේ බාහුව දෙකක් සහ ශීර්ෂයකින් වටවුණු පෙදෙසක්. එතකොට කෝණ වර්ග කීපයක් තියෙනවා. පිහිටීම අනුව සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. අපි කිව්වා කෝණමානයෙන් ඒකක තමයි අංශක. එහෙනම් පිහිටීම අනුව බාහුව දෙක සහ ශීර්ෂයේ පිහිටීම අනුව මෙහෙම හරියටම කෝණවල ස්වභාවය අනුව අපිට පැහැදිලි කරන්න පුළුවන්. සුළු කෝණයක් කියලා කියන්නේ අංශක බිඳුවක් අංශක 90ක් අතර තියෙනවා නම් අපි මේක සලකනවා සුළු කෝණයක් කියලා. අංශක බිඳුවක් අංශක 90ක් අතර
අතර තියෙනවා නම් අපි ඒක සලකනවා සුළු කෝණය. එහෙනම් යම්කිසි කෝණයක් අංශක 88යි කියලා කියන්නේ ඒක සුළු කෝණයට අයිති වෙන්නේ. යම් ස්වභාවයක් අංශක 30යි කියලා කියන්නේ ඒක අයිති වෙන්නේ මොකේද? සුළු කෝණයට. හොඳයි. හරියට යම්කිසි කෝණයක් අංශක 90ක් තියෙනවා නම් මේ අංශක 90 පෙන්වන්නේ බලන්න උඩින් දකුණු අත පැත්ත අංශක. ඒකට හරියටම අංශක 90 නම් අපි ඒක සලකනවා ඍජු කෝණයක් කියලා. එතකොට මහා කෝණයකට අයිති වෙන්නේ අංශක 90ත් 180ත් අතර නම් ඒ කෝණය අපි ඒක මහා කෝණයක් විදිහට සලකනවා. එතකොට අංශක 91 කියන්නේ මහා කෝණය. අංශක 179 කියන්නේ මහා කෝණය. අංශක 90 කියන්නේ ඍජු කෝණය. අංශක 30 කියන්නේ සුළු කෝණය. හරි. සරල කෝණය කියන්නේ හරියටම අංශක 180ක් නම් අපි මේකට කියනවා සරල කෝණයක්. හරියටම අංශක 180ක් නම් අපි ඒකට කියනවා සරල කෝණයක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අංශක 180ත් අංශක 360ත් අතර නම් අන්න ඒකට අපි කියනවා පරාවර්ත කෝණය. එතකොට අංශක 181 කියන්නේ පරාවර්ත කෝණය. අංශක 359 කියන්නේ පරාවර්ත කෝණය. අංශක 300 කියන්නේ පරාවර්ත කෝණය. ඔන්න මම ප්‍රශ්න දෙකක් අහනවා මට කියන්න. අංශක 30 කියන්නේ මොකද්ද? කීයද? ඔව් සුළු කෝණය. අංශක 60 සුළු කෝණය. ඔව් මට කියන්න අංශක 91. ඔව් මහා කෝණය. මට කියන්න අංශක 20 සුළු කෝණය. අංශක 180. ඔව් මොකද? සරල කෝණය. අංශක 300 පරාවර්ත කෝණය. අන්න හරි. එතකොට අපිට මේක හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි මේ ගැන වැඩිපුර කතා කරන ওই නිර්මාණ පාඩමේදී කොහොමද සුළු කෝණයක් හඳින්නේ? කොහොමද ඍජු කෝණයක් හඳින්නේ? කොහොමද මහා කෝණයක් හඳින්නේ? කොහොමද සරල කෝණයක් හඳින්නේ? කොහොමද පරාවර්ත කෝණයක් හඳින්නේ කියලා අපි ඉදිරියට ඉගෙන ගන්නවා. එහෙනම් අපි මේ ත්‍රිකෝණ පාඩම කතා කරද්දී අපිට මේ කෝණ ගැන යම්කිසි ස්වභාවයක් කතා කරන්න උනා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි බලමු අපි කිව්වා ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද 3 අනුව ත්‍රිකෝණ වර්ග වෙනවා. දැන් බලන්න මම කෝණ අනුවත් ඇතුලේ තියෙන ත්‍රිකෝණයකට කෝණ 30ක් තියෙනවා කියලා කිව්වා. කෝණ 3ක් තියෙනවා කිව්වා. බලන්න මේ ඇතුලේ තියෙන කෝණ 3 මේකක් අංශක 30යි. මේක අංශක 70යි. මේක අංශක 80යි. දැන් බලන්න මේ ඇතුලේ තියෙන කෝණ 3ම සුළු කෝණ නේද? අංශක 30 කියන්නේ සුළුයි. අංශක 70 කියන්නේ සුළුයි. අංශක 80ක් කියන්නේ සුළුයි. එහෙනම් මේ කෝණ 3ම අභ්‍යන්තර කෝණ 3ම සුළු වෙලා තියෙන හන්ද මේ කෝණ වලට කියනවා සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා. සුළු කෝණී ත්‍රිකෝණ කියලා කියනවා. අපිට ඕන නම් ඔය කට්ටිය නම් තියෙනවානේ අම්මික සුනිල් සරත් කියලා. ඒ වගේ මේ කෝණයට මම එක මුල්ලක් A අනිත් ශීර්ෂය B අනිත් ශීර්ෂය C නම් අපි කියනවා ABC කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා අපිට දැන් කියන්න පුළුවන්. ABC කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා අපිට දැන් කියන්න පුළුවන්. හරි. ඔන්න දැන් බලන්න මම තව ත්‍රිකෝණයක් හදනවා. මෙන්න මෙතන අංශක 90යි. මෙතන අංශක 60යි. මෙතන අංශක 30යි. ඔන්න දැන් බලන්න. එහෙනම් මම මේක ඉංග්‍රීසියක් උදානම් මේ ශීර්ෂය P මේ ශීර්ෂය Q මේ ශීර්ෂය R. එහෙනම් දැන් PQR කියන ත්‍රිකෝණයේ කෝණ දෙකක් සුළු වෙලා අංශක 30 කියන්නේ සුළු කෝණය, අංශක 60 කියන්නේ සුළු කෝණය, අංශක 90 කියන්නේ මොකද්ද? ඔව් ඍජු කෝණයක්. අංශක 90 කියන්නේ ඍජු කෝණයක්. ඒ නිසා මේකට කියනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා නම් කරනවා. මේකට අපි කියනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා නම් කරනවා. හරි. ඔන්න බලන්න සුළු කෝණී ත්‍රිකෝණ ඍජු කෝණී. එතකොට එකක් ඍජු කෝණයක් වෙලා. ඊළඟට බලන්න. බේෙන් බලන්න මම මේක අංශක 120යි කියලා දාන්නම්, මේක අංශක 40යි කියලා දාන්නම්, මේක අංශක 20යි කියලා දාන්නම්. හරි මේක මම දාන XYZ කියලා. දැන් බලන්න මේ XYZ කියන ත්‍රිකෝණයේ අංශක 20යි කියන්නේ සුළු කෝණයක්. අංශක 40යි කියන්නේ සුළු කෝණයක්. අංශක 120යි කියන්නේ මහා කෝණයක් නේද? එහෙනම් මහා කෝණය නිසා මේකට අපි නම් කරනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. මහා කෝණී ත්‍රිකෝණ කියලා. ඔන්න බලන්න එහෙනම් කෝණ වර්ග 3 වෙන්නේ කෝණවල ස්වභාවය අනුව. සුළු කෝණ 3ක්ම තියෙනවා නම් අභ්‍යන්තර කෝණ 3ම සුළු කෝණ නම් සුළු කෝණී ත්‍රිකෝණ, අභ්‍යන්තර කෝණ දෙකක් සුළු වෙලා එක කෝණයක් ඍජු කෝණ වෙනවා නම් ඍජු කෝණී ත්‍රිකෝණ, අභ්‍යන්තර කෝණ දෙකක් සුළු වෙලා එක කෝණයක් මහා වෙනවා නම් මහා කෝණයක් වෙනවා නම් ඒවට කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. එහෙනම් දැන් බලන්න කෝණ අනුව එහෙනම්
කෝණ වර්ග 3කට බෙදෙනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණ නැවත වතාවක් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි ත්‍රිකෝණ ගැන ඉගෙන ගත්තා. එහෙනම් ත්‍රිකෝණ කියලා කියන්නේ පාද 3ක්. එහෙනම් ත්‍රිකෝණ වෙන් කරන්න පුළුවන්. පාද අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. කෝණ අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් පාද අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරොත් පාද අනුව වර්ග කරොත් පාද 3ම සමාන නම් අපි කියනවා පාද අනුව සමපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය විෂමපාද ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණ කියලා කිව්වේ පාද 3ම සමාන නම් සමපාද. සමද්විපාද කියලා කිව්වේ පාද දෙකක් සමාන වෙලා එකක් අසමාන නම්. විෂමපාද කියලා කිව්වේ පාද 3ම එකිනෙකට අසමාන නම් විෂමපාද. කෝණ අනුවත් වර්ග 3 බෙදන්න පුළුවන්. මොනවද? සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ, අය මහා කෝණී ත්‍රිකෝණ. සුළු කෝණී ත්‍රිකෝණ කියන්නේ කෝණ 3ම සුළු වෙනවා නම් උදාහරණයක් විදිහට අංශක 30යි අංශක 70යි අංශක 80යි කෝණ 3ම සුළු වෙනවා නම් සුළු කෝණ. ඍජු කෝණ කියලා කිව්වේ එක කෝණයක් ඍජු කෝණයක් වෙලා අංශක 90ක් වෙලා අනිත් කෝණ සුළු වෙනවා නම් ඒවා සුළු කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණ කියලා කිව්වේ එක කෝණයක් ඍජු මහා කෝණයක් වෙලා අනිත් කෝණ දෙක සුළු වෙනවා නම් ඒවට අපි කියවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. එතකොට බලන්න ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන් පාද අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන් කෝණ අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට කෝණ ගැන කතා කරද්දී අපි කෝණ කිව්වා කෝණ මයින්නේ අංශක වලින් කෝණ මයින්නේ උපකරණයේ කෝණමානය. එතකොට කෝණ වර්ග කීපයක් කතා කරා. සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ, සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ කියන කෝණ අපි වර්ග කරනවා කියනවා. අංශක 0වත් අංශක 90වත් අතර තියෙනවා නම් අපි කියව එකට සුළු කෝණ. හරියටම අංශක 90ක් තියෙනවා නම් අපි කියව ඍජු කෝණ. අංශක 90ත් 180ත් අතර තියෙනවා නම් අපි කියව මහා කෝණ. අංශක 90ත් අංශක 180ත් හරියටම තියෙනවා නම් අපි කියව එකට සරල කෝණ. අංශක 180ත් 360ත් අතර තියෙනවා නම් අපි කියව පරාවර්ත කෝණ කියලා. එතකොට අපි නැවත වතාවක් කෝණයක් කියලා කිව්වා. අපි කෝණයක් නම් කරනවා කිව්වා බාහු දෙකක් ABC කියලා ගත්තොත් බාහු දෙකක් සහ ශීර්ෂයකින් වටවුණු ප්‍රදේශයට තමයි මේකට තමයි කෝණය කිව්වේ. එතකොට මේ ශීර්ෂයේ B එහෙනම් මේක නම් කරන්නේ කොහොමද? ABC කෝණය කියලා. එතකොට කෝණය නම් කරන්නේ ABC කෝණය. ඔන්න. මෙතනින් ශීර්ෂයේ උඩින් තමයි මේ සලකුණ දාන්නේ. ABC කෝණය. මේ විදිහට නම් කරොත් තියෙනවා නම් PQR කියලා තියෙනවා නම් එතකොට මේ සුළු කෝණය. මේක නම් කරන්නේ PQR කෝණය. පැහැදිලිද? PQR මේක නම් කරන්නේ PQ. එතකොට ශීර්ෂයේ Q, බාහු දෙක PQ සහ QR. තවත් එකක් එක හැඩයට තියෙන්න පුළුවන්. X Y Z කියලා ගත්තාම ශීර්ෂයේ තමයි Y, XY කියන්නේ එක බාහුවක්, YZ කියන්නේ තව බාහුවක්. මේක කියන්නේ XYZ කෝණය. එතකොට XYZ කියලා කියවම මැදට තමයි Y කියන එක එන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි අද කතා කරන්නේ ත්‍රිකෝණ ගැන ඉතා සුළු කොටසක්. අපි මේ ත්‍රිකෝණ කියන්නේ ඉතා වැදගත් කොටසක්. අපි මේ ත්‍රිකෝණ සම්බන්ධයෙන් ගණිතයේ වැදගත් ප්‍රමේයන් කීපයක් තියෙනවා. අපි ඒකත් මේ කතා කරමු තව පාඩමක සාකච්ඡා කරන්න. අපි කිව්වා ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද 3ක් සහ කෝණ 3ක්. මම උන නැවත වතාවක් ත්‍රිකෝණය මේ සරල රේඛීය සංවෘත තල රූප. බලන්න මේක ABC කියලා නම් කරොත් දැන් බලන්න අපි උදාහරණයක් ගත්තා මේ කෝණ 3ක් තියෙනවා. දැන් කට්ටිය මේක කව කට්ට භාවිතා කරන මේ වගේ ත්‍රිකෝණ අඳින්න පුළුවන්. අපි මේක අංශක 70යි. මේක අංශක 60යි. මේක අංශක 50යි කියලා ගන්නකො. ඔන්න මම අගයක් ගත්තා. ඔකට යන මෙතන ඉගෙන ගන්න තියෙන අභ්‍යන්තර කෝණ 3ක්ම තියෙනවා. බලන්න මේ කෝණ 3 කියන විශේෂත්වය එක කෝණයක් අංශක 70යි. අනිත් කෝණය අංශක 60යි. අනිත් කෝණය අංශක 50යි. බලන්න මේ කෝණ 3 එකට එකතු කරාම අංශක කීයක් වෙනවද කියලා? 13යි 13යි 18යි. අංශක 180ක් වෙනවා. ඔන්න වැදගත් කොටසක්.
ත්‍රිකෝණයක අපි මෙතන ඉගෙන ගන්නවා වැදගත් සම්බන්ධයක්. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම එකට එකතු කරොත් අංශක 180යි කියලා. අපි මේක ඉදිරියට මේ ත්‍රිකෝණ ගැන කතා කරද්දී නැවත වතාවක් කතා කරනවා මේ කොටස ගැන. අද පැහැදිලි කරන්නේ ත්‍රිකෝණවල මූලික හැඳින්වීම. එහෙනම් පාදානුව ත්‍රිකෝණ වර්ගී වෙනවා, කෝණානුව ත්‍රිකෝණ වර්ගීකරණය වෙනවා. හොඳයි පැහැදිලි කරන්න මොකද්ද? මේක ටිකක් පැහැදිලි කරන ගණන් ටිකක් හදමුද? හදමුද එහෙනම්? හරි. ඔකට කැමති තමයි. හරි. ඔකට මේක ගැන සාකච්ඡා කරන්න ඕන නම් අපි සාකච්ඡා කරමු. හරි. හොඳයි. එහෙනම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා මේක සම්බන්ධය. එහෙනම් මේ වගේ තියෙන ගණිතයේ තියෙන ප්‍රධාන කරුණ කියනවා ප්‍රමේයයක් කියලා. එහෙනම් ගණිතයේ තියෙන ප්‍රධාන කරුණක් සත්‍යව වෙනස් කරන්න බැරි සත්‍යයක් තමයි ප්‍රමේය කියන්නේ. ගණිතයේ 6 වසරේ ඉඳන් 11 වසර දක්වා පටන් ප්‍රමේයයන් 54ක් ගැන කතා කරන්න තියෙනවා. ඒ ප්‍රමේයයන් 54න් එක ප්‍රමේයයක් තමයි කියන්නේ වෙනස් කරන්න බැරි සත්‍යයක්. මේක කාටවත් වෙනස් කරන්න බැහැ ගණිතයේ කියන. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180. හරි. හොඳයි. එහෙනම් අපි ඉල්ලීම අනුව තව ටිකක් කතා කරමු. එහෙනම් මේ කෝණ තුනම එකතු කරාම අංශක 180. මේ 6 වසරේ දරුවා දන්නවා මේක එකතු කරාම අංශක 180. එහෙනම් මේක ගැටලුවක් නෑ. හැමෝම දන්නවා මේ කෝණ තුනම එකතු කරාම ඇතුලේ තියෙන කෝණ තුනම එකතු කරාම අංශක 180ක් වෙනවා කියලා. අපිට ඕක නිර්මාණයෙන් ඇඳලා බලන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේක අපි කතා කරමු පොඩ්ඩක් මේ සාකච්ඡා කරපු විදිහෙම. හොඳයි. එහෙනම් අපිට ඕනේ ත්‍රිකෝණයක් තියෙනවා බලන්න මේ ගණන් හදන විදිහ. අපි දැන් සරල සමීකරණයක් කරලා තියෙනවා නම් අපිට ලේසි. ඉතින් මේක අංශක 70යි, මේක අංශක 60යි, මේක අංශක x කියලා දෙනවා. ඔන්න දැන් බලන්න. එහෙනම් x යගේ මම මේක දැකලා තියෙනවා කිඩි පේපර් එක දානවා. x වලගේ කීයද කියලා හොයන්න. අපි දන්නවා මේක ත්‍රිකෝණයක්. පාද තුනක් තියෙනවා, කෝණ තුනක් තියෙනවා, කෝණේ කෝණ තුනක් තියෙනවා, කෝණ දෙකක අගේ දීලා අනිත් එකට දන්නේ. එහෙනම් අපි දන්නවා ප්‍රමේයයක් තියෙනවා අභ්‍යන්තර කෝණ තුනම එකතු කරොත් 180යි. තුනම එකට එකතු කරොත් 180ක් වෙන්න ඕනේ. හැබැයි දැනට දීලා තියෙන්නේ 70යි 60යි විතරයි. එහෙනම් 180ක් වෙන්න මෙතන කීයක් වෙන්න ඕනද? 70යි 60යි 130යි 180න් 130 ගියොත් 50යි. x වලගේ 50යි මෙතෙන්ට 50ක් දෙන්න ඕනේ. හැබැයි අපි එකපාරට 50යි කියලා දැම්මට ලකුණු දෙන්නේ නැහැ. අපිට එකපාරට 50 කියලා දැම්මට ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් මේක හදන ක්‍රමයක් තියෙනවා. දැන් අපි දැන් දන්නවා ඉගෙන ගත්තා සරල සමීකරණ කියන එක. එහෙනම් මේ කෝණ තුනම එකට එකතු කරමු. මොනවද කෝණ තුන? x කියන කෝණයයි 60 කියන කෝණයයි 70 කියන කෝණයයි එකට එකතු කරොත් කීයද? අංශක 180ක් වෙන්න ඕන. දැන් බලන්න මම සරල සමීකරණයක් විදිහට ලියාගත්තා. කොහොමද? වම් අත පැත්තක් තියෙනවා, දකුණු අත පැත්තක් තියෙනවා. මේ තුනම එකතු කරාම 180යි. දැන් වම් අත පැත්තේ පද තුනක් තියෙනවා. දැන් පේනවද මේ දෙන්න සජාතීය පද? මෙහා වෙනත් පද. x කියන එක එහෙමම ලියුවා බීජීය පදයක්. 60යි 70යි එකතු කරොත් 130යි. සමාන 180 ඕන සරල සමීකරණයක් විදිහට ආවා. පැහැදිලිද? දැන් x වලගේ හොයන්න මෙතන ධන 130. දැන් මට කියන්න ධන 130 ප්‍රතිලෝම මොකද්ද? ඔව් ධන 130 ප්‍රතිලෝමයේ ඍණ 130යි. එහෙනම් දකුණු අත පැත්තට 130යි. දැන් බලන්න ධන 130ට ඍණ 130 සුළු වෙනවා. x සමානයි x ඉතුරු වෙනවා උඩ තියෙන 180 130 ගියොත් 50යි. ඔන්න x වලගේ අංශක 50යි. පැහැදිලිද? දැන් බලන්න සරල සමීකරණ භාවිතා කරලා x වලගේ ගත්ත ප්‍රමේයයක් භාවිතා කරලා. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180. හරි. තව එකක් බලමු. කොහොමද තියෙන්නේ? දැන් මෙහෙම දීලා තියෙනවා. එතකොට මේ ආගේ මේ සංකේතය දීලා තියෙනවා කියන්නේ ඒකේ අදහස ඍජු කෝණී ත්‍රිකෝණය. ඒ කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය කියන අංශක 90යි. දැන් ඒ වලගේ කීයද කියලා අහනවා. එහෙනම් මේක ත්‍රිකෝණයක්. කෝණ තුනක් තියෙනවා. කෝණ තුනක් අපි දන්නවා කෝණ දෙකක් දන්නවා. මේක අංශක 90යි මේක අංශක 60යි. ඒ වලගේ අහන්නේ. එහෙනම් අපි දන්නවා මේ තුනේ එකතු 180යි. අපි ලියනවා එකතු කිරීම 60 එකතු කිරීම 90 සමාන 180 අපේ ප්‍රමේයය. ඔන්න සමීකරණයක් විදිහට ලියමු. පැහැදිලිද? දැන් මේ දෙන්න නැවත වතාවක් සජාතීය පද A 60යි 90යි එකතු කරොත් කීයද? 150යි. අංශක 150 සමාන 180යි. දැන් සරල සමීකරණයක් ධන 150 නැති කරන්න නම් මොකද කරන්නේ? දෙපැත්තටම ඍණ 150ක් දානවා. මේ පැත්තට ඍණ 150ක් දානවා. එහෙනම් ධන 150ට ඍණ 150 ගියොත් මෙතන ඉතිරෙනවා A 180 150 ගියොත් අංශක 30යි. පැහැදිලිද?
A සමානයි අංශක 30. එහෙනම් මේකේ අංශක 30. නම් පැහැදිලිද? ඔන්න ත්‍රිකෝණ බලන්න අපි ඉගෙන ගත්තේ ත්‍රිකෝණ. හැබැයි ඒකට ප්‍රමේයයක් භාවිතා කරලා සරල සමීකරණ දැනුම භාවිතා කරලා මේ නොදන්නා පදේ අගේ හොයාගන්න. පැහැදිලිද? ඔව්. එහෙනම් දැන් මහන්සි නෑ. දැන් අපි සාකච්ඡා කරමු කිව්වහම මේක තව සාකච්ඡා කරන්න වෙනවා. හරි. දැන් බලන්න අපි ගමු තව ත්‍රිකෝණයක්. කීක වර්ග ත්‍රිකෝණ තියෙනවා. දැන් බලන්න මෙහෙම තියෙනවා. මේක x මේක x මේක 110යි. ඕ මොහොම තියෙනවා. x ලාගේ හොයන්න. දැන් x එක දෙකක් තියෙනවා. අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. මේකත් x මේකත් x මේක 110යි. එහෙනම් x ලාගේ යනවා. දැන් අපි දන්නවා ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180. එහෙනම් මේ තුනම එකට එකතු කරමු. x එකතු කිරීම 110යි සමානයි 180. පැහැදිලිද? දැන් එහෙනම් මේ දෙන සජාතීය පද නේද xx 1x 2x ධන 110යි සමානයි 180. සරල සමීකරණයක් ඇවිල්ලා. දැන් මට කියන්න ධන 110යි ප්‍රතිලෝමය මොකද්ද? ධන 110යි ප්‍රතිලෝමය ඍණ 110යි දෙපැත්තටම දානවා. ඍණ 110යි. දැන් ධන 110යි ඍණ 110යි කියලා මෙතන ඉතුරුනවා 2x 180 110 ගියොත් 70යි අංශක. අන්න දැන් x ඉස්සරහින් 2 තියෙනවා. දැන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 70 දෙකෙන් බෙදුවොත් 35යි. එහෙනම් x ලාගේ අංශක 35යි. x ලාගේ අංශක 35යි. පැහැදිලිද? x ලාගේ අංශක 35යි. හොඳයි. හරි. තේරුණා කියලා හිතනවා බලමු. තේරුණානේ? හරි. තව එකක් අපි බලමු. තව ගන්න ඔන්න බලන්න. මෙතන 2x මෙතන 3x මෙතන x දැන් බලන්න පාද තුනම දන්නේ කෝණ තුනම දන්නේ. එහෙනම් x ලාගේ අහනවා. අපි x වෙන හැම විටම අහන්නේ a වලාගේ ගමුකෝ. මෙතන 2යි 3යි a. දැන් මට කියන්න අභ්‍යන්තර කෝණ තුනක් දීලා තියෙනවා. අගයන් නෙමෙයි දීලා තියෙන්නේ. VG පද විදිහට දීලා තියෙන්නේ. එහෙනම් මේ කෝණ තුනම එකතු කරාම කීයද? 360යි. ඔව්. එහෙනම් දැන් අපි කියනවා a ධන 2යි a ධන 3යි a කියන ওই කෝණ තුනම එකතු කරොත් 180යි. දැන් මේ ඔක්කොම සජාතීය පද නේද වම් අත පැත්තේ? a ඉස්සරහින් තියෙන 1. 1ට 2ක් එකතු කරොත් 3යි 3ට 3ක් එකතු කරොත් 6යි a සමානයි 180යි. දැන් a ඉස්සරහ 6 තියෙන හන්ද දෙපැත්තම 6න් බෙදෙනවා. දැන් 6ට 6 සුළු වෙලා a 180ට 6 ඒවා 18ට 6 ඒවා තමයි අංශක 30යි. a වලගේ අංශක 30යි නම් 2යි a වලගේ කියන්නේ 2යි a කියන්නේ a වගේ දෙගුණයක් 30 වගේ දෙගුණයක් අංශක 60යි. 3යි a කියන්නේ a වගේ 3 ගුණයක් 30 ඒව තුනක් අංශක 90යි. ඔන්න භාවිතා කරා. පැහැදිලිද? කෙටි පේපර් එකේ මේ වගේ ඕන තරම් ගැටලු තියෙනවා. දැන් බලන්න ඕන තරම් මේකේ ගැටලු තියෙනවා. එහෙනම් අපි මේ ත්‍රිකෝණයක අපි කිව්ව 6 වසරේ නම් 11 වසරට ප්‍රමේයයන් මේ ගානක් තියෙනවා 54ක්. ඒකේ එක ප්‍රමේයයක් තමයි අභ්‍යන්තර හෝන තුනේ එකතුව අංශක 180යි කියන එක. ඒතකොට මේක භාවිතා කරේ බලන්න සරල සමීකරණ කියන දැනුම භාවිතා කරලා. ඒතකොට ඒක එහෙනම් ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. ඒ කෝණ තුනම එකට එකතු කරාම මේක එක කෝණයක් 2යි a කියන එක තව කෝණයක් 3යි a කියන එක තව කෝණයක්. ඒ කෝණ තුනම එකතු කරොත් අංශක 180. පැහැදිලිද? හොඳයි. එහෙනම් මම ගැටලු ටිකක් දෙනවා මේක ගෙදරින් හදන්න. බලන්න මේක පේපර් වල ඕන තරම් තියෙනවා මේක භාවිතා කරලා කරන්න. හොඳයි. හෝම්වර්ක්. මේක අනිවාර්යයෙන්ම ගෙදරින් කරන්න ඕන. මේක පළවෙනි ගාන. අංශක 60යි 3යි 2යි
ඔය ගණන් ටික හදන්න. එතකොට බලන්නකො මේකේ විශේෂත්වය සරල සමීකරණ භාවිතා වුණානේ. එතකොට මේ ත්‍රිකෝණ ගැන කතා කරද්දී මේ සරල සමීකරණ භාවිතා වුණා. එතකොට ත්‍රිකෝණ කියන්නේ මේ පාඩමේ තියෙන වැදගත් කොටසක්. අපි ඉදිරියට මේ ත්‍රිකෝණ කොච්චර වැදගත් වෙනවා කියලා කියන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමට මේ දැනුම ත්‍රිකෝණ කියන දැනුම අවශ්‍ය වෙනවා. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ඔකට ඇඟේ 11 වසරේ කතා කරනවා සමකෝණී ත්‍රිකෝණ, මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එතකොට ওই ත්‍රිකෝණ ගැන කතා කරන්න වෙනවා. අය පයිතකර සම්බන්ධය ගැන කතා කරද්දී මේ ඍජු කෝණේ විශේෂයෙන් මේ ඍජු කෝණී ත්‍රිකෝණ ගැන කතා කරන්න වෙනවා. පයිතකර සම්බන්ධය ගැන කතා කරද්දී නේද? එතකොට විශේෂ පාඩම් බහුල ප්‍රමාණයක් මේ ත්‍රිකෝණ ගැන කතා කරන්න තියෙනවා. එහෙනම් අපි අද කතා කරන්නේ මේ ත්‍රිකෝණවල මූලික කොටස් ටික. ත්‍රිකෝණවල මූලික කොටස් ටික. ඒ නිසා හොඳට මේ ඉගෙනගත් එක භාවිතා කරන්න ඕන. භාවිතා කරලා බලන්න මේ ත්‍රිකෝණ දැනුම භාවිතා කරලා සරල සමීකරණ භාවිතයෙන් මේ නොදන්නා පදයක අගේ වැගත. ඒක ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා. ඒක දැනගන්න ඕනේ. හරි ත්‍රිකෝණයක් කියන්නේ පාද 3ක් තියෙනවා. කෝණ 3ක් තියෙනවා. හරි එහෙනම් ලියාගත්ත නේද? හොඳයි. හරි වෙලා ගන්නවා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ත්‍රිකෝණ ගැන. ඒ නිසා ඔන්න එහෙනම් මේ දෙන ගැටලු ටික හදන්න ඕන, හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න හොඳට භාවිතා කරලා ගණන් හදන්න. හොඳයි. එහෙනම් අපි තවත් දවසක මුණ ගැහිමු. අදට ත්‍රිකෝණ කියන පාඩම අපි නතර කරලා අලුත් දවසක මුණ ගැහිමු. හරි එහෙනම් ඔක්කොටම ආයුබෝවන්.